අයිබෝවන් අද අපි කතා කරන්නේ 2016 A level ප්‍රශ්න පත්‍ර ව්‍යාපාර අධ්‍යයනයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නයයි. පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නෙන් අහන්නේ ව්‍යාපාරයක මූලික ශ්‍රිත කවරේද කියන එක. ඒකට උත්තර තමයි 1 නිෂ්පාදනය, 2 මූල්‍ය, ඒ කියන්නේ ගිණුම්. තුන්වෙනි උත්තරේ තමයි අලෙවිකරණය. අලෙවිකරණය. 4 පරිපාලනය. 5 මානව සම්පත්. 6 පර්යේෂණ හා සංවර්ධනය. 7 කළමනාකරණය හා තොරතුරු පද්ධති. කළමනාකරණය හා තොරතුරු පද්ධති. මේකේ නිෂ්පාදනය කියලා කියන්නේ යොදවුම් යොදාගෙන යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම. මූල්‍ය ගිණුම් කරණය කියලා කියන්නේ ව්‍යාපාරයකට අදාළ අවසාන ගිණුම් සහ එදිනෙදා කරන සියලුම ගනුදෙනු සටහන් කිරීම. අලෙවිකරණය කියන්නේ ව්‍යාපාරයට අදාළ නිෂ්පාදන පාරිභෝගිකයා අතර බෙදා හැරීම. පරිපාලනය කියලා කියන්නේ ව්‍යාපාරයක් සුළු සේවකයාගේ සිට ඉහළ තනතුරු දරන ඉහළ කළමනාකාරීත්වය වෙනකන් ක්‍රමානුකූලව කාර්යයන් බෙදා හැරීම. මානව සම්පත් කියන්නේ සියලුම ආයතනයක තියෙන සියලුම මානව සම්පත කළමනාකරණය කිරීම. පර්යේෂණ හා සංවර්ධනය කියන්නේ ව්‍යාපාරයේ මතු දියුණුව උදෙසා සමාජයේ භාණ්ඩ හා සේවා කොපමණ ප්‍රමාණයක් වුමනාද නව ලෝකෙට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා මොනවාද කියලා වෙළඳපළ පර්යේෂණ කිරීම හා තමන්ගේ ව්‍යාපාරය සංවර්ධනය කිරීම. කළමනාකරණය හා තොරතුරු පද්ධති කියලා කියන්නේ ව්‍යාපාරයක් කළමනාකරණය කිරීම හා තොරතුරු පද්ධතිය කියලා කියන්නේ ව්‍යාපාරයට අදාළ තාක්ෂණික පසුබිම. ඊළඟට දෙවැනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ආ කොටසින් අහන්නේ ගනුදෙනුකරුවන් හා තරඟකරුවන් වෙන්වෙන් වශයෙන් ව්‍යාපාරයකට අවස්ථාවක් හා තර්ජනයක් වන්නේ කෙසේද? උදාහරණ දක්වන්න. මේක පැහැදිලි කරොත් මෙහෙමයි. ගනුදෙනුකරුවන් අවස්ථාවක් වෙන්නේ කොහොමද කියලා බලමු. ගනුදෙනුකරුවන් අවස්ථා ගනුදෙනුකරුවන්ගෙන් ව්‍යාපාරයකට ලැබෙන අවස්ථා. තර්ජන අවස්ථා හා තර්ජන. අපි බලමු මොනවද කියලා. අවස්ථා ගනුදෙනුකරුවන් සංඛ්‍යාව වැඩිවීම. ගනුදෙනුකරුවන් සංඛ්‍යාව වැඩිවීම. 2 ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාව වෙනස් වීම. දෙපැත්තට අපි දෙක ලියමු. ඊළඟට තර්ජන. 1 ගනුදෙනුකරුවන් සංඛ්‍යාව අඩුවීම. 2 ගනුදෙනුකරුවන්ගේ වැය කළ හැකි ආදායම පහළ යාම. දැන්
මේක ගනුදෙනුකරුවන් ව්‍යාපාරයකට අවස්ථා හා තර්ජනයක් වෙන්නේ. අපි බලමුකෝ මේක මේ මොකක්ද කියන්නේ කියලා පැහැදිලි කරගමු. මෙතන ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරයට ලැබෙන අවස්ථා හා තර්ජන තියෙන්නේ. අවස්ථා ගනුදෙනුකරුවන් සංඛ්‍යාව වැඩිවීම. ඒ කියන්නේ ව්‍යාපාරයකට ගනුදෙනු කරන සංඛ්‍යාව වැඩි වෙනකොට ඒක ව්‍යාපාරයට ලාභයක්. ඒ කියන්නේ ඒක අවස්ථාවක්. ඊළඟට ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාව වෙනස් වීම. අද පවතින ජීවන රටාවට වඩා හෙට පවතින ජීවන රටාව වෙනස් වුනහම ඒ කියන්නේ ආදායම් මාර්ගයේ වැඩි වුනහම ඒගොල්ලන්ට ව්‍යාපාරයකට කරන ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා. එතකොට ඒක ඒගොල්ලන්ට අවස්ථාවක්. තර්ජන විදිහට ලැබෙන ගනුදෙනුකරුවන් සංඛ්‍යාව අඩු වීම. ඒ කියන්නේ ව්‍යාපාරයකට ඉන්න ගනුදෙනුකරුවන් සංඛ්‍යාව අඩු වුනහම ඒක ව්‍යාපාරයකට තර්ජනයක්. එහෙම නැත්නම් ඒක ආලාභයක්. ඊළඟට ගනුදෙනුකරුවන්ගේ වැය කළ හැකි ආදායම් පහළ යාම. වැය කළ හැකි ආදායම කියන්නේ දැන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ගනුදෙනුකරුවන් යොදවන ප්‍රාග්ධනය. එහෙම නැත්නම් මුදල. ඒ මුදලින් යෙදිය හැකි ආදායම පහළ යනවායි කියන්නේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ව්‍යාපාරයට තර්ජනයක්. ඒක තමයි. ඊළඟට ඒකෙන් ඊළඟ ප්‍රශ්නේ තරඟකරුවන්ගෙන් ව්‍යාපාරයකට ලැබෙන අවස්ථා හා තර්ජන. දැන් තරඟකරුවන් බලමු. තරඟකරුවන් මගින් ව්‍යාපාරයකට ලැබෙන අවස්ථා. අවස්ථා තමයි තරඟකරුවන්ගේ මූල්‍ය ශක්තිය අඩුවීම. තරඟකරුවන්ගේ මූල්‍ය ශක්තිය අඩුවීම. දෙක තරඟකරුවන්ගේ අලෙවි උපක්‍රම දුර්වල වීම. දැන් මේකේ මේ තරඟකරුවන්ගේ මේ දේවල් ව්‍යාපාරයට අවස්ථාවක් වෙන්නේ කොහොමද කියලා බලමු. තරඟකරුවන්ගේ මූල්‍ය ශක්තිය අඩුවීම. ඒ කියන්නේ දැන් අපේ ව්‍යාපාරයට පවතින අනෙක් තරඟකරුවන්ගේ මූල්‍ය ශක්තිය ව්‍යාපාරයේ ප්‍රාග්ධනය වත්කම් මේ වගේ දේවල් මූල්‍ය ශක්තිය. මේ මූල්‍ය ශක්තිය අඩු වුනහම අපේ ව්යාපාරයට ඒක වාසියක්. ඒ කියන්නේ ව්‍යාපාර අවස්ථාවක්. ඊළඟට තරඟකරුවන්ගේ ආලෙවි උපක්‍රම දුර්වල වීම. ඒ කියන්නේ මේක ආලෙවි කරන්නේ කොහොමද මොන විදිහකටද ආදී ඒගොල්ලන්ගේ පවතින ආලෙවි උපක්‍රම. මේ දේවල් දුර්වල වුනහම තරඟකරුවන්ගෙන් අනිත් ව්‍යාපාර වලට අවස්ථාවක් ලැබෙනවා. ඊළඟට තර්ජන බලමු. තර්ජන ආදේශික භාණ්ඩ වැඩි ප්‍රමාණයක් වෙළඳපළට සැපයීම. ආදේශික භාණ්ඩ වැඩි ප්‍රමාණයක් වෙළඳපළට සැපයීම. දෙක තරඟකරුවන් අතර තරඟකාරීත්වය ඉහළ යාම. මේ දේවල් තමයි ගනුදෙනුකරුවන් හා තරඟකරුවන් අතරින් ව්‍යාපාරයේ ලැබෙන අවස්ථා හා තර්ජන. ඊළඟ ප්‍රශ්නේ 2. දෙකේ ආ කොටසෙන් කියන්නේ ව්‍යාපාරිකයෙකු විසින් බැංකුවකින් ලබාගත් ණය මුදලක් ආපසු නොගෙවීම ව්‍යාපාරිකයාට හා බැංකුවට බලපාන්නේ කෙසේද? අපි බලමු ඒක. බැංකුවකින් ව්‍යාපාරිකයෙක් ණයක් ලබාගෙන ඒ ණය ආපහු පෙරලා බැංකුවට නොගෙවීමෙන් ව්‍යාපාරිකයාට හා බැංකුවට සිදුවන බලපෑම මොනවාද කියන එක තමයි මුලින් බලන්නේ. අපි ප්‍රථමයෙන්ම බැංකුවට සිදුවන අපහසුතාව ගැන බලමු. බැංකුවට 1. පාඩු සිදුවීම. 2.
බැංකුවේ මූල්‍ය ශක්තිය අඩුවීම. බැංකුවේ මූල්‍ය ශක්තිය අඩුවීම. 3. බැංකුවේ ප්‍රතිරූපය බිඳ වැටීම. බැංකුවේ ප්‍රතිරූපය බිඳ වැටීම. මෙන්න මේ වගේ දේවල් තමයි බැංකුවට සිදුවන අලාභ. ඊළඟට අපි බලමු ව්‍යාපාරිකයාට සිදුවන පාඩු මොනවාද කියලා. ව්‍යාපාරිකයාට සිදුවන්නේ විශ්වාසය පළුදු වීම. විශ්වාසය පළුදු වීම කියන්නේ දැන් එයා බැංකුවෙන් ණයක් අරගෙන ආපහු ණය නොගෙවා හිටියාම නැවත වාරයක් ණයක් ඉල්ලුම් කරන්න බෑ. විශ්වාසය පළුදු වීම. බැංකුව එක්ක සිදු කරන සියලුම ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ. ගොඩක් වෙලාවට බැංකුව අතර තියෙන හුදු විශ්වාසය බිඳ වැටෙනවා. ව්‍යාපාරික ප්‍රතිරූපයේ බිඳ වැටීම. ව්‍යාපාරික ප්‍රතිරූපය බිඳ වැටීම. 3. අපසුරැකුම් අහිමි වීම. අපසුරැකුම් අහිමි වීම. මේ ටික තමයි ණය නොගෙවීමෙන් ව්‍යාපාරිකයාට සිදුවන අවාසි. හරි. අපි ඊළඟ ප්‍රශ්න බලමු මොකක්ද කියලා. ඊළඟ ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ ආයන්නෙන් අහන්නේ සංවිධාන සංස්කෘතිය තුළ ශක්තියින් හා දුර්වලතාවයන්ට උදාහරණ බැගින් පැහැදිලි කරන්න. ඒක බලමු අපි. ආයන්න සංවිධාන ශක්තිය තුළ ශක්තිය සංවිධාන සංස්කෘතිය තුළ ශක්තියින් හා දුර්වලතාවයට උදාහරණ බැගින් පැහැදිලි කරන්න. සංවිධාන සංස්කෘතිය කියලා කියන්නේ ව්‍යාපාරයක් ඇතුළේ පවතින සංවිධාන ක්‍රමය. ඒ කියන්නේ සේවකයින්, අයිතිකරුවන්, ඒගොල්ලෝ තමයි සංවිධාන සංස්කෘතියට අයිති වෙන්නේ. අපි බලමු සංවිධාන සංස්කෘතිය තුළ ශක්තියින් හා දුර්වලතාවය මොනවාද කියලා. ශක්තියින් තමයි පක්ෂපාතී සේවකීන් බිහිවීම. පක්ෂපාතී සේවකයින් බිහිවීම. 2. සමාජ අනන්‍යතාවය ඇතිවීම. සමාජ අනන්‍යතාවයක් ඇතිවීම. ඊළඟ එක ආයතනය තුල සාමූහිකත්වය ඇතිවීම. ආයතනය තුල සාමූහිකත්වය ඇතිවීම. ඊළඟට දුර්වලතාවය. දුර්වලතා තමයි සේව්‍ය සේවක මත ගැටුම් ඇතිවීම. සේව්‍ය සේවක මත ගැටුම් ඇතිවීම. ඊළඟ එක උපසංස්කෘතීන් බිහිවීමට ඉඩ තිබීම. උපසංස්කෘතීන් බිහිවීමට ඉඩ තිබීම. හරි. ඒ දෙක තමයි. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ පහත ඇති සාර්ව ආර්ථික පරිසර අතර ඇති සම්බන්ධතාවය උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා කියනවා. මේකේ ස්වභාවික පරිසරය හා සමාජීය හා සංස්කෘතික සමාජය. ස්වභාවික පරිසරයයි සමාජීය හා සංස්කෘතික සමාජය යයි අතර පවතින
අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. ඒකෙදි මෙහෙමයි. ස්වභාවික පරිසරය හා සමාජීය සංස්කෘතික පරිසරය අතර තියෙන අන්තර් සම්බන්ධතාවය කියන්නේ නාගරික ප්‍රදේශවල අධික උෂ්ණාධික කාලගුණයක් පවතින නිසා ස්වභාවික වෘක්ෂලතා මල් ආදී කාර්යාලවල ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ ස්වභාවික පරිසරය මිලදී ගැනීමෙන් සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක තමයි ගොඩක් දැන් නාගරික ප්‍රදේශවල කියලා කියන්නේ. දැන් මේ ගොඩක් නගරයට වෙන්න හැමතැනම උෂ්ණාධික කලාපයක් තියෙන. ගස් කොළන් කපලා විනාශ වෙලා තිබීම මත උෂ්ණත්වය එන්න ඉහළ යනවා. මේ හේතුව මත ගොඩක් ව්‍යාපාර ආයතන සහ පුද්ගලයන් යොමු වෙනවා ස්වභාවික සෞන්දර්යයක් ඇති ස්ථානවලට යොමු වෙන්න. ඒ හින්දා බොහෝ වෙලාවට ඒ දේවල් මිලදී ගන්න වෘක්ෂලතා සහ මල් ඒ වගේ දේවල් මිලදී ගන්න සහ ඒ වගේ දේවල් වලට යොමු වෙන්න ගොඩක් ව්‍යාපාරිකයන් යොමු වෙනවා. දැන් මෙන්න මේ නිසා ස්වභාවික පරිසරය හා සමාජය කියලා කියන්නේ දැන් ඒ දේවල් දැන් සමාජයෙන් ඒ දේවල් මිලදී ගන්න. එතකොට ස්වභාවික පරිසරයත් සමාජීය සංස්කෘතික පරිසරයත් අතර අන්තර් සම්බන්ධතාවය ඒ විදිහට ගොඩනගෙනවා. එතකොට දේශපාලනික පරිසරය හා ආර්ථික හරියකේ දේශපාලන පරිසරය හා ආර්ථික පරිසරය කියන එක පැහැදිලි කරොත් රජය විසින් භාණ්ඩ හා සේවා මත වැට් එකක් අය කරනවානේ. එතකොට ඒ අය කරන වැට් එක මත පාරිභෝගික ක්‍රය ශක්තිය ඉහළ යනවා පහළ යනවා. අන්න ඒ දේවල් මත ඒක ආර්ථිකයට බලපානවා. ආර්ථිකයට බලපාන්නේ වැට් එක අය කරනකොට ක්‍රය ශක්තිය ඉහළ යාම මත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව පහළ යනවා. අන්න ඒ දේවල් විදිහට තමයි දේශපාලන පරිසරය ආර්ථික පරිසරය අතර සහසම්බන්ධය ඇති වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ. ඒකේ හතරවෙනි ප්‍රශ්නේ ආකොටසෙන් කියන්නේ සේවකීන්ගේ දෘෂ්ටියෙන් බලන විට සේවය පාර්ශ්ව විසින් සේවකයන්ට සිය වගකීම් ඉටු නොකිරීමේ යයි සැලකිය හැකි අවස්ථා දෙකක්. අපි ඒකට උත්තර බලමු. ඒකේ පළවෙනි උත්තරේ තමයි වැඩ බෙදීම හා කාර්යයන් පැවරීමේදී වැඩ බෙදීම හා කාර්යයන් පැවරීමේදී. 2. උසස් වීම ලබා දීමේදී හා මාරු කිරීමේදී. 3 වෙනි එක වැටුප්තල සකස් කිරීමේදී. 4 වෙනි එක තමයි කාර්යඵල ඇගීමේදී. ඒ කියන්නේ දැන් සේවකීන්ගේ දෘෂ්ටියෙන් බලන විට සේවය පාර්ශ්වය විසින් සේවකයින්ට සිය වගකීම් ඉටු නොකළේ යයි සැලකිය හැකි අවස්ථා දෙකක්. ඒ කියන්නේ දැන් සේවකීන්ට තමන්ගේ සේවය පාර්ශ්වය කියන්නේ අයිතිකරුවන් විසින් තමන්ගේ වගකීම් ඉටු නොකරන අවස්ථා තමයි මෙතනදී මේ පැහැදිලි කරලා තියෙන්නේ. 4 වෙනි ප්‍රශ්නේ ආ කොටසෙන්. 4 වෙනි ප්‍රශ්නේ ආ කොටසෙන් අහන්නේ බස් රථයක ගමන් කරන මගියෙකු හා කොන්දස්තර මහතෙකු විසින් පිළිපැදිය යුතු පොදුවේ පිළිගත් ආචාර ධර්ම දෙකක් ලියන්න. අපි බලමු මේ ආචාර ධර්ම දෙක මොකක්ද කියලා. මගියා විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම දෙක. 1. නියමිත මුදල ගෙවා ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම. 2. බසය තුල විනීතව හැසිරීම. ඊළඟට කොන්දොස්තර මහතා විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම දෙක. කොන්දොස්තර මහතා. ඒකේ 1 විනීතව කතා කිරීම. ඊළඟ එක නියමිත පරිදි ඉතිරි මුදල් ගෙවීම.
ඉතිරි මුදල් ගෙවීම. හරි. මේක තමයි බස් රථයක ගමන් කරන මගියෙකු හා කොන්දොස්තර මහතෙකු විසින් පිළිපැදිය යුතු පොදුවේ පිළිගන්නා ආචාර ධර්ම දෙක. හරි. අපි යම් දැන් පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයක් වන තේ කර්මාන්තයෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය ක්‍රමයෙන් අඩුවීමට බලපෑ ප්‍රධාන හේතු දෙකක් විස්තර කරන්න. ඒ කියන්නේ දැන් ලංකාවේ ප්‍රධාන අපනයන භෝගය අපනයන කියන්නේ පිටරට යවන භෝගයක් විදිහට මුලින්ම ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබෙන තේ කර්මාන්තයෙන්. මේ කර්මාන්තය වර්තමාන වෙන විට ක්‍රමක්‍රමයෙන් දායකත්වයේ සැපීම අඩුවීමට බලපාලා තියෙන. ඒ බලපෑමට හේතු දෙකක් තමයි විස්තර කරන්න කියලා තියෙන්නේ. අපි දැන් බලමු. එක අඛණ්ඩව පැවති අයහපත් කාලගුණ තත්වය. ඊළඟ එක තේ වෙනුවට වෙනත් ආදේශක බිහිවීම. ඒකට උදාහරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කෝපි. තුන තේ කර්මාන්තයට පවතින මූල්‍ය හා වෙනත් අර්බුද. 4 නිෂ්පාදන පිරිවැය ඉහළ යාම. මේ කරුණු තමයි ප්‍රධාන ලංකාවේ තේ කර්මාන්තයට දායකත්වයට අඩුවීමට බලපෑ හේතු.